දුෂ්‍රාවිතාව තියරි වීඩියෝ අංක 4 අපි අන්තිමට සාකච්ඡා කරේ තිරස් කේශික නලයක් තුලින් තරලයක් ගැලීමේ ශීඝ්‍රතාව සම්බන්ධ පොයිසර් සමීකරණය. ඒ වීඩියෝස් බලලා තමයි මේක බලන්න ඕන. මම ඊළඟට කියලා දෙන්න යන්නේ මේකේ ගැටලු ආකෘතියක්. ගැටලු ක්‍රමය. හරි. ඔක ගැටලු ක්‍රමය කියලා ලියාගන්න. ඒ ගැටලු ක්‍රමයේදී තියෙන්නේ මෙන්න මෙහෙමයි පුතේ. දැන් කලින් ගැටලු ක්‍රමයක් කරා මේක ගැටලු ක්‍රමයේ අංක 2. කලින් කියලා දුන්න කලින් වීඩියෝ එකේ අන්තිමට. දැන් මම මෙතන කියලා දෙන්නේ මෙන්න මේ ආකාරයට නල දෙකක් ශ්‍රේණිගතව සම්බන්ධ වෙච්ච අවස්ථාවක කොහොමද ගැටලුවක් විසඳන්නේ කියලා. අපි તો මෙතර පීඩනයේ P2 මෙතර පීඩනයේ P1 කියලා. මේක පුතේ දුෂ්‍රාවී තරලයක් වෙනකොට තරලයේ ගැලීමේ ශීඝ්‍රතාව අපි දන්නෝ q බෙදීම t සමානයි 5 ඩෙල්ටා p a4 බෙදීම 8 ඊටල් මේක සාමාන්‍යයෙන් කියන 5p a4 බෙදීම 8 ඊටල් කියලා. ඩෙල්ටා p කියන්නේ පුතේ පීඩන වෙනස. ඔබ මතක තියාගන්න ඕන අපි તો මේ දුර L එක මේ දුර L2 මෙයාගේ හරය a1 මෙයාගේ හරය a2 කියලා. අපි බලමු පුතේ මැද පීඩනේ p0 කියලා. ශ්‍රේණිගතයි නම් ගැටලු විසඳන්න තියෙන එකම ආකාරයකට. ශ්‍රේණිගතයි නම් පුතේ මෙන්න මේ q බෙදීම t නියතයි. එහෙනම් ශ්‍රේණිගත වෙනකොට q බෙදීම t නියත වෙනවා. ඉතින් 5 නියතයි 8 නියතයි. ද්‍රව්‍ය නියතයිනේ කොහොම? ඉතින් පුතේ ඔක්කොම නියත නම් ඩෙල්ටා p සමානුපාතික වෙනව කාටද? L මේ පැත්තට A4 මේ පැත්තට කියන්නේ. L බෙදීම A4ට. ඔන්න ඔය විදිහට තමයි ගැටලු විසඳන්න තියෙන්නේ. ඒක ගානේ අනුව තමයි ගැටලුව අනුව තමයි තීරණය කරන්නේ මොකද්ද? අපි අහලා තියෙන එක අනුව තීරණය කරනවා. අපි ගණන් හදනකොට ඒක තේරුම් කරලා දෙනවා. අනිත් එක තමයි පුතේ මෙන්න මේ මුළු පීඩන වෙනස තියෙන්නේ. මේ P1 කරන P2 නේ මුළු පීඩන වෙනස. ඒක සමාන වෙනවා. මෙතන පීඩන වෙනස ඩෙල්ටා P1 නම් මෙයාගේ පීඩන වෙනස ඩෙල්ටා P2 නම් ඩෙල්ටා P1 දාන ඩෙල්ටා P2ට ඒ කියන්නේ සම්පූර්ණ පීඩන වෙනස සමාන වෙනවා. එක් පීඩනාන්තරයන්ගේ එකතුවට මේක ඔප්පු කරන්නත් පුළුවන්. ඩෙල්ටා P1 කියන්නේ මෙතන P1 ඍණ P0 නේ. එකතු වෙනවා. ඩෙල්ටා P2 කියන්නේ කවුද? P0 ඍණ P2. P0 ඍණ P2 නේ. මෙයාට මෙයා කැපිලා ගිහිල්ලා P1 ඍණ P2. එතකොට මේ පීඩනාන්තරයේ එකතුව කාටද සමාන වෙන්නේ? මුළු පීඩන වෙනසට සමාන වෙනවා. ඒතර ඔය ආකාරයට තමයි ගැටලු විසඳන්න තියෙන්නේ. එහෙනම් ශ්‍රේණිගතයි නම් මතක තියාගන්න. මේක මම ගාණක් නෙවෙයි දුන්නේ. ශ්‍රේණිගතයි නම් එක් නලය හරහා තරලයේ ගලා යාමේ ශීඝ්‍රතාව සමානයි. මුළු පීඩන වෙනස එක් නල හරහා පීඩන අන්තරයන්ගේ එකතුවට අනිවාර්යයෙන්ම සමාන වෙනවා. ඒක මතක තියාගන්න ගැටලු කියලා දෙනකොට මම ඔවා කියලා දෙන්න. මේක පුතේ මේ දුෂ්‍රාවී තරලයක් නේ. මේක බර්නෝලි වුණා නම් මොකද්ද වෙන්නේ? දැන් මම සරල උදාහරණයක් ගන්න මෙන්න මෙහෙම. ඉස්සලා මේ ටික අපි ලියාගෙන ඉදමු. ගැටලු ක්‍රමයේ අංක 2 කියලා ලියන්න මෙහෙම. නල දෙකක් ශ්‍රේණිගතව සම්බන්ධ කර දුෂ්‍රාවී තරලයක් ගලා යන අවස්ථාව සලකමු. දැන් මේ ටික සටහන් කරගන්න. මේ රූපය ඇඳලා මේක මෙහෙම සටහන් කරගන්න. මේ විදියට. සටහන් කරගෙන මෙහෙම ලියන්න. මේ ටික සටහන් කරගෙන මෙහෙම ලියන්න. නල ශ්‍රේණිගත නිසා එක් නලය හරහා තරලයේ ගැලීමේ ශීඝ්‍රතාව සමාන වන අතර එක් නලය හරහා පීඩනාන්තරයන්ගේ එකතුව පද්ධතියම හරහා මුළු පීඩනාන්තරයට සමාන වේ. පද්ධතියම හරහා මුළු පීඩනාන්තරයට සමාන වේ. හරිනේ. ඊළඟට දැන් මම තව චූටි දෙයක් ඔබට පැහැදිලි කරන්නම්. හිතන්න පුතේ දුෂ්‍රාවී තරලයක් මෙන්න මේ විදිහට ගලා යනවා. මේ නල දෙක මෙන්න මේ විදිහට ගලා යනවා. මේක දුෂ්‍රාවී වුණා නම් කොහොමද එන්නේ? දුෂ්‍රාවී නොවන තරලයක් වුණා නම් කොහොමද එන්නේ කියලා. මේ දුෂ්‍රාවී මේ
දුෂ්‍රාවී නොවන තරලයක් වුණා. මම යන්නේ මේක දිගේ මල්ලවන දුරාණුව තරලය ගැලීමේ ශීඝ්‍රතාව විචලන ප්‍රස්ථාරයටත් නලය දිගේ මල්ලවන දුරාණුව තරලය ගැලීමේ ශීඝ්‍රතාව විචලන ප්‍රස්ථාරයටත් q බෙදීම t සහ දුරාණුව පීඩනයේ විචලනය වෙන ප්‍රස්ථාරයට ඒ දෙක අඳින්න යන්නේ. හරිනේ. දැන් හිතන්න මේ දිශාවට තරලය ගලා යනවා කියලා. මේව අහන්න පුළුවන්. කොහොම කරත් මේ අවස්ථා දෙකේදීම තරලය ගැලීමේ ශීඝ්‍රතාව නම් සමානයි පුතේ. මේ හරහා තරලය ගැලීමේ ශීඝ්‍රතාවත් මේ හරහා තරලය ගැලීමේ ශීඝ්‍රතාවත් සමානයි. තරලය ගැලීමේ ශීඝ්‍රතාව සමානයි. අයි පීඩන ගම පීඩනාන්තරේ දැන් දුර සමග පීඩනයනේ. අපි දන්නවා මෙතන තරලය ගැලීමේ ශීඝ්‍රතාව වෙන්නේ q බෙදීම t සමානයි 5 ඩෙල්ටා p a4 බෙදීම 8යි ඊට l. මෙයා නියතයි මෙයා නියතයි මෙයා නියතයි දුෂ්‍රාවිතාව නියතයි. එතකොට මට කියන්නේ මේ ඩෙල්ටා p බෙදීම l ඩෙල්ටා p බෙදීම l සමානුපාතික වෙන්නේ කාටද? 1ට a ගේ 4 වෙනි බලයට. මොකද්ද මේ පුතේ ඩෙල්ටා p බෙදීම l කියන්නේ? පීඩන අන්තරයේ බෙදීම දුර වෙනස. පීඩන වෙනස දුර වෙනස බෙදුණු පස්සේ ලැබෙන්නේ පීඩන අනුක්‍රමණය. මොකද්ද පුතේ පීඩන අනුක්‍රමණය කියන්නේ? පීඩන අනුක්‍රමණය කියන්නේ දුර සමග පීඩනයේ විචලන වෙන ප්‍රස්ථාරයේ අනුක්‍රමණයට. එතකොට දැන් බලන්න මෙතන අරයට වඩා මෙතන අරය අඩු වෙන්නේ. අරය අඩු වෙනකොට පීඩන අනුක්‍රමණය වැඩි. එහෙනම් පුතේ මේ කොටසේ පීඩන අනුක්‍රමණයට වඩා මේ කොටසේ පීඩන අනුක්‍රමණය වැඩි. තරලය ගලා යන මේ දිශාවට නම් මෙතෙන්ට වඩා මෙතන පීඩනය අඩු වෙන්නේ. එහෙනම් මෙතන අරය අඩු නිසා පීඩන අනුක්‍රමණය වැඩි. එහෙනම් මෙන්න මෙතන මේ අනුක්‍රමණයට වඩා මෙතන අනුක්‍රමණය මොකද්ද වෙන්නේ? ගොඩාක් වැඩි වෙනවා. එහෙනම් මෙතන බිඳුවටම එනවා කියලා ගන්න ඕනේ. එහෙනම් මේ අනුක්‍රමණයට වඩා මේ අනුක්‍රමණය වැඩි පුතේ. එහෙනම් දුර සමග පීඩනයේ විචලනය වෙන ප්‍රස්ථාරය වෙන්නේ මෙන්න මේ විදියට. ඔය දුෂ්‍රාවී තරලයක් සමාන ශ්‍රේණිගත නල දෙකක් හරහා ගමන් කරනවා නම් දුර සමග පීඩනයේ විචලනය වෙන ප්‍රස්ථාර. දුෂ්‍රාවී නම් මේ සමීකරණ. බර්නූලි නම් කොහොමද ගන්නෙ? බර්නූලි නම් මේ දුෂ්‍රාවී සමීකරණ ගන්න බෑ. දුෂ්‍රාවී තවක් නැහැනේ. එහෙනම් මෙතන ගන්න වෙන්නේ අපි දන්නෝ තරලය ගැලීමේ ශීඝ්‍රතාව q බෙදීම t සමානයිනේ av ගුණිතයට. තරලය ගැලීමේ ශීඝ්‍රතාව නියතයිනේ. ඉතින් මෙතන ඉඳලා මෙතන එනකොට වර්ගඵලය අඩු වෙනවා. වර්ගඵලය අඩු වෙනකොට වේගය වැඩි වෙනවා. බර්නූලි වෙනකොට වේගය වැඩි වෙන විට පීඩනය මොකද්ද වෙන්නේ? අඩු වෙනවා. මෙතන පීඩන වෙනසක් නැහැ. එහෙනම් පීඩන අනුක්‍රමණය බිඳුවයි. එහෙනම් මෙතන පුතේ මෙන්න මෙහෙම තමයි මෙන්න මේ කොටස තුල පීඩනයේ විචලනය වෙන්නේ. ඊට පස්සේ මෙතන වර්ගඵලය අඩු නිසා මොකද්ද වෙන්නේ? මෙතන වර්ගඵලය අඩු නිසා වේගය වැඩි. වේගය වැඩි වෙනකොට බර්නූලි ප්‍රමේයයට අනුව පීඩනය අඩුයි. එහෙම වුණා නම් එන්නේ ඔන්න ඔය විදියට. එහෙනම් දැන් ඔයාලට තේරෙන්න ඕන මේ ප්‍රස්ථාර දෙක එකිනෙකට සමාන්තරව තියෙන කේශික නල දෙකක් තුලින් නැත්තම් කීපයක් වුණත් කමන්නේ තරලයක් ගලා යනවා නම් පුතේ දුෂ්‍රාවී ද්‍රවයක දුර සමග පීඩනයේ විචලනය වෙන ප්‍රස්ථාරයයි දුෂ්‍රාවී නොවන තරලයක දුර සමග පීඩනයේ විචලනය වෙන ප්‍රස්ථාරයයි අනිවාර්යෙන් එකිනෙකට වෙනස්. නෝට් කියලා මේක සටහන් කරගන්න. එහෙනම් මේක ඇඳලා මේක යටින් මේ ටික සටහන් කරගන්න. මේක ඇඳලා මේක යටින් මේ ටික සටහන් කරගන්න. එතකොට දැන් වීඩියෝ එක නවත්තන්න. මේ විදියට මේක අඳින්න. මේක ඇඳලා මේ ටික සටහන් කරගන්න වීඩියෝ එක නවත්තලා. දැන් ලියා ගන්න පුතේ. දුෂ්‍රාවී ද්‍රවයක තරලය ගලා යන විට පීඩන අනුක්‍රමණයක් පවතින අතර දුෂ්‍රාවී නොවන ද්‍රවයකට බර්නූලි ප්‍රමේයට අනුව අවශ්‍ය පිළිතුරු ලබා ගත යුතුය. හරි. රයිට්. දැන් ওই ගැටලු ක්‍රමයේ අංක 2 සමාන්තරගත අවස්ථාව ලියා ගන්න. සමාන්තරගත අවස්ථාව.
හිතන්න පුතේ මෙතන නලයක් තියෙනවා. දුෂ්‍රාවී ද්‍රවයක් ගලා යන. ඒක මෙන්න මෙතනින් කොටස් දෙකකට බෙදෙනවා කියලා ගමුකෝ. මෙතන මේක නැහැ. එතකොට මෙතනින් ගලා එන තරලය මෙතනිනුත් ගලා යනවා, මෙතනිනුත් ගලා යනවා. හරිනේ. එතකොට මෙතන පීඩනයේ P1, මෙතන පීඩනයේ P0, මෙතන පීඩනයේ P2 කියලා ගත්තොත්. මෙතන මතක තියාගන්න ඕන මෙන්න මෙයා හරහා තරලය ගැලීමේ ශීඝ්‍රතාව තියෙනවා. එතකොට තරලය ගැලීමේ මුළු ශීඝ්‍රතාව සමාන වෙනවා. මෙයා හරහා තරලය ගැලීමේ ශීඝ්‍රතාව q බෙදීම t 1 නම්. මෙයා හරහා තරලය ගැලීමේ ශීඝ්‍රතාව q බෙදීම t නම් 2 නම්. මෙයා හරහා තරලය ගැලීමේ ශීඝ්‍රතාව q බෙදීම t නම්. මෙයා හරහා තරලය ගැලීමේ ශීඝ්‍රතාව q බෙදීම t සමාන වෙන්නේ. මෙයා හරහා තරලය ගැලීමේ ශීඝ්‍රතාව q බෙදීම t 1 ධන. මෙයා හරහා තරලය ගැලීමේ ශීඝ්‍රතාව q බෙදීම t 2 කියන එකට. අනිත් එක තමයි මෙයා හරහා පීඩන අනුක්‍රමණයයි මෙයා හරහා පීඩන අනුක්‍රමණයයි සමාන වෙනවා. එහෙනම් සමාන්තරගත නම් පුතේ පීඩන අනුක්‍රමණ සමාන වෙන්න එපේ. සමාන්තරගත නම් පීඩන අනුක්‍රමණ සමානයි. හැබැයි තරලය ගැලීමේ මුළු ශීඝ්‍රතාව එක් නලය හරහා තරලය ගැලීමේ ශීඝ්‍රතාවල එකතුවට සමානයි. ඒක මුළු තරලය ගැලීමේ ශීඝ්‍රතාවට සමාන වෙනවා. සමාන්තරගත නම් ඕනම ගැටලුවක් විසඳෙන්නේ ඔය විදියට. ශ්‍රේණිගත නම් ඕනම ගැටලුවක් විසඳෙන්නේ අනිත් විදියට. ඉතින් පුතේ ඕවා ගැටලු විසඳනකොට ඕවා ඊටාම පැහැදිලිව නැවත මම පැහැදිලි කරන්නම්. ඒතර මේ වීඩියෝ බලලා ෂෝට් නෝට් එකක් හරි ගහගෙන ඔයාට තියෙන්නේ ගැටලු විසඳනකොට ඒ ගැටලු ආකෘති ටික බලන එක, ගැටලු ටික බලන එක තමයි. ඇඳගන්න මේ රූප සටහන ඇඳලා මේ ටික ලියා ගන්න. මෙහෙම ලියන්න. සමාන්තරගත විට පීඩන අනුක්‍රමණ සමාන වන අතර එක් නලය හරහා තරලය ගැලීමේ ශීඝ්‍රතාවල එකතුව තරලය ගැලීමේ මුළු ශීඝ්‍රතාවට සමාන වෙයි. හරිනේ පුතේ. එනම් පුතේ පොයිසර් සම්බන්ධ ගැටලු විසඳනකොට ඔය හැම දෙයක්ම ඔබට තේරුම් ගන්න හැකියාව ලැබේවි. ඊළඟට යනවා ස්ටොක් සමීකරණය. ඊළඟ මාතෘකාව. දුෂ්‍රාවී ද්‍රවයක් තුල චලිත වන ගෝලයක් මත ක්‍රියා කරන දුෂ්‍රාවී බලය සඳහා ප්‍රකාශනය. වරහන තුල යන්න. ස්ටොක්ස් සමීකරණය. හරි. දැන් මම ස්ටොක් සමීකරණයත් ගන්න විදිය කියලා දෙන්නම්. මේකත් පුතේ සමීකරණය උපකරන්නේ මාන විශ්ලේෂණය භාවිත කරලා. ඒක මම පැහැදිලි කරන්නම්කෝ. ඔන්න මෙතන තියෙනවා අරය ඒ වෙච්ච ඝන හෝ කුහර ගෝලයක්. මේක ඝන ගෝලයක් වෙන්නත් පුළුවන්, කුහර ගෝලයක් වෙන්නත් පුළුවන්. මේක බාහිර අරය තමයි පුතේ සිම්පල් ඒ කියලා කියන්නේ. මේ ගෝලය චලිත වෙනවා v කියන ප්‍රවේගයකින් දුෂ්‍රාවීතාව ඊට වෙච්ච ද්‍රවයක. ඔබ දන්නවා මෙයා චලිත වෙනකොට ඒ චලිතයට එරෙහිව පුතේ ඇති වෙනවා ප්‍රතිරෝධී දුෂ්‍රාවී බලයක්. ඔය චලිතයට එරෙහිව ඇතිවන ප්‍රතිරෝධී දුෂ්‍රාවී බලය කැපිටල් F නම්. ඔයා නිකමට හිතන්න ඔය දුෂ්‍රාවී බලය රඳා පවතින සාධක මොනවද? අනිවාර්යයෙන් මේ වර්ගඵලය වැඩි වෙන්න ද්‍රවයත් එක්ක ස්පර්ශ වර්ගඵලය වැඩි වෙන්න දුෂ්‍රාවීතාව වැඩිනේ. වර්ගඵලය රඳා පවතින අරය මත. එන දුෂ්‍රාවීතාව වැඩි වෙනකොටත් දුෂ්‍රාවීතාව සංගුණකයේ වැඩි වෙනකොට දුෂ්‍රාවී බලය වැඩිනේ. ඒ වගේම ප්‍රවේගය වැඩි වෙනකොට ද්‍රව ස්තර අතර සාපේක්ෂ චලිතයත් වැඩිනේ. සාපේක්ෂ ප්‍රවේගයත් වැඩි වෙනකොට ප්‍රතිරෝධී බලය වැඩි. එනම් බලය රඳා පවතිනවා කියලා හිතලා ගන්න පුළුවන් එකක් ද්‍රවයේ දුෂ්‍රාවීතාවට. අපි හිතනවා එයාගේ x වෙන බලයට සමානුපාතිකයි කියලා. ආයෙත් පුතේ බලය රඳා පවතිනවා කියලා ගන්නවා අරයට. අරේ y වෙන බලයට සමානුපාතික කියලා ගන්නවා.
ආයිත් බලය සමානුපාතිකයි කියලා ගන්නවා. ප්‍රවේගයේ v ගේ z වෙන බලයට සමානුපාතිකයි කියලා ගන්න. අපි දන්නේ නෑනේ මේ බලයේ කීවෙනි බලය. දැන් ද්‍රවයේ දුෂ්‍රාවිතාව මත රඳා පවතිනවා කියලා දන්නවා. හැබැයි දුෂ්‍රාවිතාවයේ කීවෙනි බලයට මතද රඳා පවතින කියලා දන්නේ. එහෙනම් ඊටගේ x වෙන බලයට සමානුපාතිකයි කියලා ගන්න. අරේ ඒගේ අරේ මත රඳා පවතිනවා කියලා දන්නවා. නමුත් දන්නේ නැහැ කීවෙනි බලයද කියලා. අරේ y වෙන බලයට සමානුපාතික කියලා ගන්න. ප්‍රවේගයේ මත රඳා පවතිනවා කියලා දන්නවා. හැබැයි ප්‍රවේගයේ කීවෙනි බලයද කියලා දන්නේ නැති නිසා ප්‍රවේගයේ z වෙන බලය මත රඳා පවතිනවා කියලා ගන්න. ඔය ඔක්කොම ගත්තොත් බලය සමානුපාතිකයි ඊටගේ x ඒගේ y සහ v ගේ z. කොහොමනේ ගන්න? සමානුපාතිකත් ඉවත් කළ නියතයක් දාන්න පුළුවන්. k වාරයක් ඊටගේ x ඒ වල y සහ v ගේ z. මේක ඒ සමීකරණය කියලා ගන්නම්. මෙහි k යනු මාන රහිත නියතයකි. මේ පුතේ k කියන්නේ මාන රහිත නියතයක්. මේක සාමාන්‍යයෙන් මාන විශ්ලේෂණයෙන් ගන්න විදිය. දැන් අපි කරන් දෙපස මාන සමාන කරනවා. මෙතනින් පස්සේ අපි කරනවා පුතේ දෙපස මාන සමාන කිරීමෙන්. දෙපස මාන සමාන කිරීමෙන්. දැන් දෙපස මාන සමාන කරන් f කියන්නේ බලයනේ. බලයේ මාන මොකක්ද? mlt ඍණ 2. mlt ඍණ 2 සමානයි. k කියන්නේ මාන රහිත නියතය. ඊටගේ x ඊට කියන්නේ ml ඍණ 1 t ඍණ 1. එයාගේ කීවෙනි බලයේද? x වෙන බලය. a කියන්නේ ත්වරණය. නෙවෙයි අරය. අරය කියන්නේ l ගේ y වෙන බලය. v කියන්නේ ප්‍රවේගය. ප්‍රවේගයේ මාන lt ඍණ 1. එයාගේ z වෙන බලය. දැන් ඔක්කොම එකට අපි ගත්තොත් mlt ඍණ 2 සමානයි. මෙතන අපතේ m ගේ x වෙන බලය l ගේ ඍණ 1 x කින් වැඩි කරාම ඍණ x. මෙතන ධන y මෙතන ධන z. t ගේ ඍණ 1 x කින් වැඩි කරාම ඍණ x මෙතන ඍණ z. දැන් පුතේ මාත්‍රා සමාන කරන්න. m මාත්‍රා සමාන කිරීමෙන් m මාත්‍රා සමාන කිරීමෙන් වෙන්නේ මෙතන m ගේ මාත්‍රාව 1යි මෙතන m ගේ මාත්‍රාව 1යි x සමාන 1යි. x දන්නවා නම් මේ t ගේ මාත්‍රාව සමාන කරලා z හොයාගන්න පුළුවන් නේ. පේනවනේ. ඊට පස්සේ අපි කරන්නේ t හි මාත්‍රාව සමාන කරනවා. නම් මෙතන අපි ලියනවා t හි මාත්‍රාව සමාන කිරීමෙන්. මෙතන වෙන්නේ පුතේ t ගේ මාත්‍රාව ඍණ 2යි. මෙතන t ගේ මාත්‍රාව කවුද? ඍණ x ඍණ z. ද ඍණ 2 සමානයි ඍණ x x එකයි ඍණ 1 ඍණ z. එහෙනම් මට කියන්නේ z ගියාගේ කොච්චරද? ඍණ 1 මේ දැන් ඍණ 1 මේ ධන 1යි. ද ඍණ 1 සමාන ඍණ z කියන්නේ z සමාන 1යි. ඔය t හි මාත්‍රා සමාන කරා. ඊට පස්සේ අපිට පුළුවන් l හි මාත්‍රා සමාන කරන්න. මෙතන l ගේ මාත්‍රාව කොච්චරද? 1යි. මෙතන l ගේ මාත්‍රාව ඍණ x ධන y ධන z. ඔහොමනේ. එතකොට අගයන් ගන්න එක සමානයි ඍණ x. x කියන්නේ කීයද? 1යි. ධන y ධන z කියන්නේ කීයද? 1. මෙයාට මෙයා කැපිලා y සමාන වෙනවා 1යි. එහෙනම් x 1යි y 1යි z 1යි. නේ. දැන් මේ සමීකරණයට ආදේශ කරන්න. f සමානයි k ඊට x 1යි. a ගේ y 1යි. v ගේ z 1යි. පුතේ මෙහි k කියන්නේ 6යි 5 ලෙස සොයාගෙන තියෙන එක අපි දෙන්න ඕන. 6යි 5 ලෙස සොයාගෙන නැත්. ඉතින් k ගියාගේ 6යි 5 ලෙස සොයාගෙන නැත්නම් f සමාන වෙනවා 6යි 5 ඊටා a v. ඔන්න පුතේ දුෂ්‍රාවිතාවේ තුන්වන සමීකරණය. මේක ඝන ගෝලයකට හෝ වේවා කුහර ගෝලයකට හෝ වේවා සත්‍ය වෙනවා. කුහර ගෝලයක් නම් ඒක බාහිර ආරය. ඝන ගෝලයක් නම් බාහිර ආරය තමයි වෙන්නේ. එහෙනම් පුතේ දුෂ්‍රාවී ද්‍රවයක් තුලින් චලිත වන ගෝලයක් මත ක්‍රියා කරන ප්‍රතිරෝධී දුෂ්‍රාවී බලය F නම් F සමාන වෙනවා 6යි 5 ඊටා a v ට. ඔක මතක තියාගන්න. අපි මේක ලියාගමු. අඳගන්න මේ රූපේ. ලියන්න මෙහෙම.
ගෝලය මත ක්‍රියා කරන ප්‍රතිරෝධී දුෂ්‍රාවී බලය. ගෝලය මත ක්‍රියා කරන ප්‍රතිරෝධී දුෂ්‍රාවී බලය. කැපිටල් F. පහත කරුණු තුන මත රඳා පවතින්නේ යයි. පහත කරුණු තුන මත රඳා පවතින්නේ යයි සැලකිය හැක. 1. ද්‍රවයේ දුෂ්‍රාවිතාව ඊටා. ද්‍රවයේ දුෂ්‍රාවිතාව ඉරක් දාලා ඊටා. ගෝලයේ අරය A. ගෝලයේ ප්‍රවේගය v. ගෝලයේ ප්‍රවේගය v. දැන් ඉතින් මෙතනින් පටන් ගන්න මේ ටික මෙහෙම ලියන්න. මේ ටික ලියන්න. මේ ටික ලියන්න. මෙතන මේ ටික ලියන්න දෙපසමාන සමාන කිරීමෙන් මේ ටික ලියන්න. මේ ටික ලියන්න. වීඩියෝ නවත්ත ලියන්න. වීඩියෝ එක නවත්තලා ලියන්න. මේ සමීකරණ ගන්න. ඔක තමයි පුතේ ස්ටොක්ස් සමීකරණය. එතකොට අපි සමීකරණ තුනක් අරගෙන ඉවරයි. තව එකයි තියෙන්නේ. ඒ තියරිය ඊළඟ වීඩියෝ එකෙන් මම දාන්නම්.